Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. අයිබෝන් දරුවනේ, අදත් අපි ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් මාලාවේ ගිය සතියේ කතා කරලා නවත්තපු ව්‍යාපාර පරිසරය කියන පාඩමේ අභ්‍යන්තර ව්‍යාපාර පරිසර සාධක ව්‍යාපාර ශක්තියක් හා දුර්වලතාවයක් ඇති කරන්නේ කොහොමද කියන මාතෘකාවෙන්ම අපේ වැඩසටහන පටන් ගන්නවා. අපි මේ ඉන්නේ සිත FM ඔබ වෙත ගෙන එන ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් සමග. ඔබ දන්නවා ජාතියේ සමස්ත දරුවන් වෙනුවෙන් ගුරු ගෙදර වැඩසටහන සිත FM නාලිකාව ඔබ වෙත ගෙන එන්නේ බොහොම සමාජ සත්කාරයක් කිරීමේ අපේක්ෂණයෙන්. ඉතින් මේක ලොකු ශක්තියක්, විශේෂයෙන්ම දුෂ්කර ගම්මානවල ඉන්න අපේ අහිංසක දුවා දරුවන්ට ව්‍යාපාර අධ්‍යයන විශේෂානුකූල විෂයන් වල දැනුම් සම්භාර වැඩි කර ගැනීමට ඍජුවම උපකාර වෙන්නා වඩසරණක් වශයෙන් තමයි අපිට මේ සිත FM නාලිකාව ඔබ වෙත ගෙන එන මේ ගුරු ගෙදර වඩසරණ අපිට පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක සමාජ සත්කාරයක්. ඉතින් අපි බොහෝම ගරුත්වයෙන් යුතුව මේ අවස්ථාවේදී සිත FM නාලිකාව සිහිපත් කරමින් අපේ වැඩසටහන මේ ආකාරයෙන් අද අපි ආරම්භ කරනවා. අපි ව්‍යාපාර පරිසරය කියන පාඩම කතා කර ඉන්නේ. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරය කෙරෙහි බලපෑම් කළ හැකි සාධක ක්‍රියාත්මක වෙන්නා වූ පරිසරය. මෙන්න මේ පරිසරය කොටස් දෙකයි, අභ්‍යන්තර සහ බාහිර කියලා. මේ අභ්‍යන්තර පරිසරය ගැනයි අපි දැන් මේ දිනවල කතා කර ඉන්නේ. හොඳයි. අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයේ තුල, ව්‍යාපාරයේ ඇතුළත තියෙන සාධක අධ්‍යයනය කරන පරිසරය. මේ අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරය කෙරෙහි ශක්තියින් හා දුර්වලතා ඇති කරලා දෙනවා. ඒ නිසා අපි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය මනාව අධ්‍යයනය කරලා ශක්තියින්ගෙන් ප්‍රයෝජනය ගැනීමටත් දුර්වලතා කල්තියා මගහරවා ගැනීමටත් අපි කටයුතු කරන්න ඕනි. හොඳයි. අපි අභ්‍යන්තර පරිසර සාධක අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියන පරිසර සාධක පිළිබඳව කතා කර හිටියා. ඒ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් විස්තර කතා කරා. අද අපිට තියෙන්නේ අභ්‍යන්තර පරිසර සාධක වශයෙන් අපට හම්බ වෙන සංස්කෘතිය, ව්‍යුහය සහ සම්පත් පිළිබඳව කතා කරන්න. අපි අද මුල් කොටසෙන් කතා කරන්න අපේක්ෂා කරන්නේ පුතේ අභ්‍යන්තර පරිසර සාධකයක් වන සංස්කෘතිය, ව්‍යුහය සහ සම්පත් පිළිබඳව. හොඳයි, අපි අපේ පාඩ වැඩසටහන මේ ආකාරයෙන් අද අපි ආරම්භ කරමු. පුතේ සංස්කෘතිය කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න මුලින්ම සංස්කෘතිය. සංස්කෘතියක් කියලා කියන්නේ ඊළඟ පරම්පරාවට දායාද කරන, නැත්තම් ආයතනයේ ඉන්න සියලු දෙනා අතර බෙදා හදා ගන්නවා. විශ්වාස, වටිනාකම්, ආකල්ප, ප්‍රතිමාන සහ පුරුදු. අපි මේවට තමයි සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට අපේ සාමාන්‍යයෙන් පාසලක පුතේ පාසල් ශිෂ්‍යයෙක් පාසලට පැමිණීමේදී පාසල අභ්‍යන්තරය තුළ තියෙන සංස්කෘතිය අනුගත වෙන්න ඕනේ. ඒ වගේම විදුහල්පතිතුමා හෝ තුමියත්, පාසලේ ඉන්න ගුරු මණ්ඩලයත්, මේ හැම පාර්ශවයක්ම නිරන්තරයෙන්ම මෙන්න මේ පාසල තුළ තියෙන සංස්කෘතියට අනුගත වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒතර මේ සංස්කෘතියක් හොඳ ආකාරයෙන් පැවතුනොත් ඒක ඒ ව්‍යාපාරයේ දියුණුවට පුතේ ඉතාම ප්‍රබල ආකාරයෙන් බලපානවා. මේක රටක් ගත්තාමත් එහෙමයි, ආයතනයක් ගත්තාමත් එහෙමයි, මොනෑම හෝ සංවිධානයක් ගත්තාමත් එහෙමයි. සංස්කෘතිය කරු කරමින් හොඳ සංස්කෘතියක් අපිට තියාගන්න පුළුවන් නම් පුතේ ආයතනයක් තුළ ඒක ආයතන විචාර ශක්තියක් ඇති වෙනවා. එහෙනම් අපි බලමු සංවිධාන සංස්කෘතිය කොහොමද ව්‍යාපාර ආයතනයේට ශක්තියක් වෙන්නේ කියලා. එකක් තමයි ධනාත්මක ඇගීමක් හා හර පද්ධතියක් පැවතීම. ඒතර ව්‍යාපාර ආයතනයක් තුළ ධනාත්මක ඇගීම් හා හර පද්ධතියින් තියෙනවා නම් අන්න ඒවා ව්‍යාපාරයට අභ්‍යන්තර ශක්තියින් වෙනවා. නේද? ධනාත්මක ඇගීම්. ඒකට ව්‍යාපාර ආයතනය තුළ ඉන්න සියලුම පාර්ශව සුබවාදී හිතනවා නම් නේද? හැම දෙයක් ගැනම හොඳ පැතිකඩකින් හිතනවා නම් අන්න ඒක ලොකු ශක්තියක් බඩපත් වෙනවා ව්‍යාපාර සංවිධානයේට. හර පද්ධතිය. දැන් ව්‍යාපාර අභ්‍යන්තර තුල ක්‍රියාත්මක වෙමින් හොඳ හර පද්ධතියින් තියෙනවා. පාසලට එන ශිෂ්‍යයෝ පාසලේ තියෙන සංස්කෘතිය මනාව හඳුනගෙන
ඊට අනුකූලව කටයුතු කරනවා නම් ඒ කාරණා තුළ පැහැදිලිව පේනවා අදාළ පාසල තුළ නියමාකාරයේ හරපද්ධතියක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒතර සිසුන්ගේ වේලාවට පැමිණීම, සිසුන්ගේ හැසිරීම, අධ්‍යාපන ක්‍රියාකාරකම්, පාසලේ දින දේපල සඳහා වුන්ගේ දක්වන ආකල්ප වගේ දේවල් මෙතන අපිට හරපද්ධතියෙන් කතා කරන්න පුළුවන්. ආයතනයක් තුළ වුණත් එවැනි හරපද්ධතියක් තියෙනකොට ඒක ආයතනයේ පැත්තෙන් ලොකු ශක්තියක් බඩපත් වෙනවා. ඒ නිසා පුතේ ධනාත්මක ඇගීමක් සහ හරපද්ධතියක් පැවතීම කියන කරුණු දෙක ඉතා වැදගත් වූ කරුණු දෙකක් බඩපත් වෙනවා. පුතේ සංවිධාන සංස්කෘතිය පැත්තෙන් කතා කරද්දී. ඊට පස්සේ සංවිධාන සංස්කෘතිය පැත්තෙන් කතා කරන ඊළඟ සාධකය තමයි ආවේනික දියුණු චර්යා ධර්ම හා පුරුදු පැවතීම. චර්යා ධර්ම හැසිරීම මටාවන් සහ නේද පුරුදු. අපි පුරුදු තියෙනවනේ. සාමාන්‍ය අපි ගෙදරදී පුරුදු තියෙනවා. නේද? අපට ආවේනික පුරුදු අපිට තියෙනවනේ පුතේ. ඒ වගේම අපිට තියෙනවා චර්යා ධර්මයන්. දැන් අපි හිතමු මෙහෙම එකක්. අපි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ස්ථානවල කෙල ගසන්නේ නැහැ. ඒක සාමාන්‍ය අපේ තියෙන හොඳ චර්යා ධර්මයක්. නේද? සාමාන්‍යයෙන් අපි පන්සලකට ගිහලා පන්සලේ හයියෙන් කෑ ගහන්නේ නැහැ. ඒක අපේ චර්යා ධර්මයක්. නේද? හොඳ පුරුද්දක්. අපි තැනින් තැන කුණු දාන්නේ නැහැ. ඒවා අපේ හොඳ පුරුදු. ඒතර ව්‍යාපාර සංවිධානයක් අභ්‍යන්තරයේ තුල ඒ ඉන්න සේවකයන් තුල ආවේනික තන් දියුණු චර්යා ධර්මයන් තියෙනවා නම් හොඳ පළපුරුදු හොඳ පුරුදු තියෙනවා නම් පුතේ ඒවා ව්‍යාපාරට ශක්තියක් බඩපත් වෙනවා. ඒ වගේම මේක අනිත් පැත්ත. මොකද්ද? දුර්වලතාවයන් පිළිබඳව. සංවිධාන සංස්කෘතිය තුලින් දුර්වලතා හඳ ගන්න පුළුවන්. එකක් තමයි මනාහාර පද්ධතියක් නැහැ. හොඳ ආහාර පද්ධතියක් ව්‍යාපාරය තුල නැහැ. ඒ වගේම පුතේ චර්යා ධර්ම කියන ඒවත් හොඳට ස්ථාපිත වෙලා නැහැ. නැත්තම් වැරදි චර්යා ධර්ම තියෙන්නේ. අන්න එවැනි අවස්ථාවකදී ව්‍යාපාරය වෙන්නේ. ඒ කාරණා තුලින් ව්‍යාපාරයට දුර්වලතාවයන් හට ගන්න පුළුවන්. නේද? ඒ වගේම පුතේ ඉහළ අධීක්ෂණයක් නොමැති වීමත් ව්‍යාපාරයට සංවිධාන සංස්කෘතිය පැත්තෙන් හට ගන්න පුළුවන් දුර්වලතාවයක්. ඉහළ අධීක්ෂණයක් නැහැ. හොඳ අධීක්ෂණයක් තියෙනවා කියලා කියන්නේ පුතේ ආයතනයක හොඳ සංස්කෘතියක්. හොඳ සංස්කෘතියක්. මම මේක ඔබට තේරෙන ආකාරයෙන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔබේ පාසලේ සංස්කෘතිය කියන එක ආරක්ෂා කරගන්න පාසලේ විනය මණ්ඩලයක් ඉන්නවා. ශිෂ්‍ය නායක මණ්ඩලයක් ඉන්නවා. පන්තියක පන්ති නායකයෙක් ඉන්නවා. මේ සියල්ල හොඳටම ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාසල තුල ඉහළ අධීක්ෂණයක් තියෙනවා. එම ඉහළ අධීක්ෂණය තියෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ඒ පාසලේ ඉහළ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රබල වශයෙන් උපකාර වෙන්නා වූ කාරණාවක්. හරි පුතේ. එහෙනම් සංස්කෘතිය කියන එක අපිට වැදගත්කමක් ඇති කරනවා ශක්තියන් හා දුර්වලතා ඇති කිරීම හරහා. ව්‍යුහය පුතේ ව්‍යුහය කියලා කියන්නේ අභ්‍යන්තරයේ තුල සම්පත් සහ අධිකාරිය ගලා යන ආකාරය. විදුහල්පතිතුමාගෙන් පස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමා හතුමිය, එතුමියකින් හෝ තුමාගේ පස්සේ සහකාර විදුහල්පතිතුමා හතුමිය, නේද? අංශභාර ගුරුවාදී වශයෙන් අභ්‍යන්තරය තුල අධිකාරිය මනාව ගලා එන ව්‍යුහයක් තියෙනවා නම් ඒක හරිය වැදගත් වූ කාරණාවක් ව්‍යාපාරයේ ශක්තිය වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක් තුල හොඳ සංවිධාන ව්‍යුහයක් පැවතුනොත් එහෙම කොහොමද ඒක ශක්තියක් වෙන්නේ? බලන්න ළමයි. උචිත පරිදි වැඩ බෙදලා තියෙනවා නම් ඒ කියන්නේ ආයතනය හෝ අපේ ව්‍යාපාරයේ තියෙන වැඩ කටයුතු නියමාකාරයෙන් පිරිස් අතර බෙදලා දෙලා තියෙනවා නම් ඒක උචිත වැඩ පරිසරයක්. නැත්තම් ගැළපෙන ආකාරයට අදාළ පාර්ශවයන්ට ගැළපෙන ආකාරයේ වැඩ කටයුතු බෙදා දීමක් කරලා තියෙනවා නම් ඒක පුතේ සංවිධාන ව්‍යුහය හරහා ඇතිවෙන ශක්තියක්. උචිත පරිදි වැඩ බෙදීම කියන කාරණාව. දෙවෙනි කාරණාව වශයෙන් කතා කරන්න පුළුවන් සංවිධාන ව්‍යුහය තුල තියෙන ශක්තියක් වශයෙන් කතා කරොත් එහෙම උචිත පරිදි සංවිධානයේ ගොඩනැගීම. ඒ කියන්නේ ගැළපෙන ආකාරයට ඉහළ තනතුරේ සිට පහළ තනතුර දක්වා ගැළපෙන ආකාරයට නිවැරදි ආකාරයට ආයතනයේ තුල ආයතනයේ පුතේ තනතුරු ටික නියම ආකාරයෙන් බෙදලා තිනවා නම් ඒක ආයතනයේ ශක්තියක් වඩපත් වෙනවා. ආයතනයේ ව්‍යුහය තුලින් හට ගන්නවා. කොහොමද සංවිධාන ව්‍යුහය ආයතනයේ දුර්වලතාවයක් ඇති කරන්නේ? තමයි ආයතනයේ තුල තියෙන භූමිකා අතර නිතර ගැටුම් ඇති වෙනවා නම් නිතරව ගැටීම් ඇති වෙනවා නම් ඒක දුර්වලතාවයක්. එහෙනම් සංවිධාන ව්‍යුහය තුල තියෙන දුර්වලතාවයක්. ඊට අමතරව පුතේ ආයතනයේ අභ්‍යන්තරය තුල මෙන්න මේ සංවිධාන ව්‍යුහය ඇතුලේ තියෙන අංශ අතර
නිතර ගැටීම් ඇති වෙනවා නම් එහෙම නැත්නම් අංශ අතර මනා සම්බන්ධතාවයක් නොමැති නම් අන්න පුතේ ඒකත් ව්‍යාපාරයේ දුර්වලතාවයක් වශයෙන් අපට කතා කරන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් ආයතනයක් තුළ විවිධ අංශ තියෙනවා නේද? ඒ අංශ අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා නම් ඒක හොඳ ශක්තියක් බඩපත් වෙනවා. එහෙම නැත්නම් පුතේ ඒක දුර්වලතාවයක්. අංශ අතර තියෙන ගැටුම ව්‍යාපාරයට දුර්වලතාවය ඇති කරන්න පුළුවන්. ඒ වගේ තමයි සම්පත් කියන එක නේද? ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් කරගන්න අවශ්‍ය වෙනව සම්පත්. සම්පත් ප්‍රමාණවත් පරිදි තියෙනවා නම් ඒක ශක්තියක් වෙනවා. ඒ තියෙන සම්පත් වල ගුණාත්මක භාවය ඉහළයි නම් පුතේ ඒකත් අපිට ශක්තියක් බවටපත් වෙනවා. ඒ වගේමයි දුර්වලතා. සම්පත් තියෙනවා. ඒ සම්පත් යල්පැනපු සම්පත්. නැත්තම් කල් ඉක්ුත් වෙච්ච සම්පත්. සම්පත් තියෙනවා. ඒ සම්පත් වල ප්‍රමාණවත් පරිදි සම්පත් නැහැ. ඌණයි. සම්පත් තියෙනවා. ඒ සම්පත් වල තියෙන ගුණාත්මක භාවය පහළ මට්ටමක තියෙනවා පුතේ. ඒවා ව්‍යාපාරයට දුර්වලතාව බවටපත් වෙනවා. එනම් ව්‍යාපාරයට ප්‍රමාණවත් පරිදි සම්පත් පැවතීම ශක්තියක්, ප්‍රමාණවත් පරිදි සම්පත් නැත්නම් දුර්වලතාවයක්. සම්පත් වල ගුණාත්වය ඉහළ නම් ශක්තියක්, ගුණාත්වය බල නම් දුර්වලතාවයක්. අන්න ඒ වගේ අපිට මේ අභ්‍යන්තර පරිසර සාධක එකිනෙක ශක්තියක් හා දුර්වලතාවයක් වෙන්නේ කොහොමද කියලා හඳුනා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අපි යනවා පළවෙනි අපේ විවේක කාලය ලබා ගැනීම සඳහා ප්‍රධාන පාලක මිත්‍රයෙක් සම්බන්ධ වෙනවා. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. අයිබන්දුවේ පුතේ නැවතත් අපි සම්බන්ධ වෙන සමග අපි මේ දිනවල කතා කරගෙන ඉන්නේ ව්‍යාපාර පරිසරය කියන පාඩමේ ව්‍යාපාර පරිසර වර්ගීකරණයට අයත් වෙනා වූ පරිසරයන් පිළිබඳ විස්තරාත්මකව අධ්‍යයනය කිරීම තමයි අපි මේ දිනවල සිදු කරමින් ඉන්නේ. අද අපිට තියෙන්නේ මේ දෙවෙනි කොටසෙන් කතා කරන්න පුතේ ආසන්න පරිසරය පිළිබඳව. ආසන්න පරිසරය. මොකද්ද මේ ආසන්න පරිසරය කියලා කියන්නේ? ආසන්න පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයට අයත් ව්‍යාපාරය කෙරෙහි බලපෑම් කළ හැකි සුවිශේෂී කණ්ඩායම්. ආසන්න පරිසරයේ නිර්වචනය මොකද පුතේ? ව්‍යාපාරයේ බාහිර පරිසරයට අයත් ව්‍යාපාරයට බලපෑම් ඇති කරන සුවිශේෂී වූ කණ්ඩායම් සංවිධාන අපි කියනවා ආසන්න පරිසරය කියලා. මෙයාලා ඉන්නේ ව්‍යාපාරයේ බාහිර. හැබැයි බාහිරින් හිටියට ව්‍යාපාරයට සමීපව ඉන්න කොටසක් තමයි මෙන්න මේ ආසන්න පරිසරයට ඇතුළත් වෙන්නේ. මේ පරිසරය තුළ අපිට දක්නට පුළුවන් උප කොටස් කීපයක් ගැන මතක් කරොත් ඔබට පාරිභෝගිකයෝ ඉන්නේ මේ ආසන්න පරිසරයේ. සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, ආදේශන භාණ්ඩ නිෂ්පාදකයෝ මේ ඔක්කොම ඉන්නේ මෙන්න මේ ආසන්න පරිසරය තුළ. ව්‍යාපාරයට පිටින් ඉඳන් ව්‍යාපාරයට සුවිශේෂී වූ බලපෑමක් ඇති කරන්නා වූ කණ්ඩායම්. මේ කණ්ඩායම අපි හඳුන්වන්නේ ආසන්න පරිසර සාධක වශයෙන්. මෙන්න මේ ආසන්න පරිසරයත් පුතේ ව්‍යාපාරයට නේද අවස්ථා හා තර්ජනයන් ඇති කරලා දෙනවා. අපි දැන් බලමු මේ එකිනෙක ආසන්න පරිසර සාධක හඳුනා ගැනීම සහ ඔවුන් ව්‍යාපාරය කෙරෙහි බලපෑමක් තර්ජනයක් නැත්නම් බලපෑමක් කරන ආකාරය මොන වගේද කියලා. පුතේ මේ ආසන්න පරිසරය අපට හම්බෙන විශේෂ කණ්ඩායමක් තමයි වැදගත් කණ්ඩායමක් තමයි පාරිභෝගිකයෝ කියලා කියන්නේ. එහෙමත් අපි වචනෙන් කිව්වොත් ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ. කවුද මේ ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ? ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාර්ශවය. ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාර්ශවය. එතකොට ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සිදු කරන සෑම කෙනෙක්ම ව්‍යාපාරයේ පාරිභෝගිකයෝ. මෙන්න මේ පාරිභෝගිකයෝ ව්‍යාපාරයට අවස්ථා හා තර්ජනයන් ඇති කරලා දෙනවා. දැන් බලමු ආසන්න පරිසර සාධකයක් වශයෙන් පාරිභෝගිකයෝ එවත් ගනුදෙනුකරුවෝ කොහොමද ව්‍යාපාරයට අවස්ථා හා තර්ජන ඇති කරලා දෙන්නේ කියලා. එතකොට පුතේ ඉන්න පාරිභෝගිකයෝ අපේ නිෂ්පාදන පිළිබඳ හොඳ දැනුවත්භාවයක් තියෙනවා නම් ඒක අපට ඔන්න අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ වගේම ඉන්න පාරිභෝගිකයන්ට හොඳ ආදායමක් තියෙනවා නම් අන්න ඒක අපට හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. නේද? අපේ භාණ්ඩය පිළිබඳ දැනුවත් නම් එහෙම නැත්නම් ඉන්න පාරිභෝගිකයෝ හොඳ ආදායම් මට්ටම් වලින් හෙබි පිරිසක් නම්
අන්න ඒ හරහා අපිට හොඳ ව්‍යාපාර අවස්ථාවන් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කළ යුත්තේ හොඳ නේද? පාරිභෝගික පිරිසක් ඇති කරගෙන ඒ හරහා නව ව්‍යාපාර අවස්ථා ඇති කරගන්න. හොඳයි. ඒ වගේම පුතේ එතකොට ව්‍යාපාරයේ ආසන්න පරිසර සාධකයක් වෙන පාරිභෝගිකයෝ ව්‍යාපාරට තර්ජන සහ ව්‍යාපාර අවස්ථා උදා කරලා දෙනවා. ඒකට පාරිභෝගික තුලින් හට ගන්නා වූ අවස්ථාව හඳුන ගන්නත් පාරිභෝගික තුලින් හට ගන්නා වූ තර්ජන හඳුන ගන්නත් දක්ෂ ව්‍යාපාරිකයෙක් සමත් වෙන්න ඕනේ. දැන් මම උදාහරණයක් කියන්නම්. පාරිභෝගික තුලින් හට ගන්න තර්ජනයක් පාරිභෝගිකයාගේ රුචිය වෙනස් වෙනවා. එහෙම වුණොත් එහෙම පාරිභෝගිකයෝ අපේ භාණ්ඩ ඇතල වෙනත් භාණ්ඩයක් කරා ගමන් කරන්න පුළුවන්. එහෙනම් අපි ආසන්න පරිසර සාධකයක් වශයෙන් පාරිභෝගිකය පිළිබඳ හොඳ අවධානයෙන් ඉඳලා එයාලගේ වෙනස් වීම මනාව හඳුනගෙන ඊට අනුකූලව ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමක් වෙනස් කිරීමක් කරොත් එහෙම අන්න එතකොට අපිට පුළුවන් ඒ තර්ජනේ මඟ හරවා ගන්න. ඒතර පාරිභෝගිකයෝ ව්‍යාපාරයට අවස්ථාව දා කරලා දෙනවා. පාරිභෝගිකයෝ ව්‍යාපාරයට තර්ජන ඇති කරලා දෙනවා. ඒ දෙකම හඳුනා ගැනීමක් අපි සිදු කළ යුතුයි ආසන්න පරිසරයේ මනාව විග්‍රහ කිරීමක් කරලා. ඊට පස්සේ අපිට ආසන්න පරිසරයේ පුතේ හම්බෙන්නේ සැපයුම්කරුවෝ. කවුද මේ සැපයුම්කරුවෝ කියලා කියන්නේ? සැපයුම්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් සම්පාදනය කරන පාර්ශව හෝ ආයතන. ඒතර ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වෙනා වූ සම්පත් සපයන්නේ කවුද? සම්පත් සම්පාදනය කරන්නේ මෙන්න මේ සැපයුම්කරුවෝ කියන පාර්ශවය. ඒතර ව්‍යාපාර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරගෙන සම්පත් ඕන අපිට. සැපයුම්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය වෙනා වූ සම්පත් සම්පාදනය කරන පාර්ශවය. නැත්නම් එක්ක ආයතනයක් වෙන්න පුළුවන් නැත්නම් පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒතර ව්‍යාපාරයේ දෙදා ක්‍රියාකාරකම් කරගෙන අවශ්‍ය වෙනා වූ සම්පත් සම්පාදනය කරන සැපයුම්කරුවෝ. මෙන්න මේ සැපයුම්කරුවොත් ව්‍යාපාරයට අවස්ථා හා තර්ජන ඇති කරලා දෙනවා. නේද? දැන් උදාහරණයක් වශයෙන් අපිට භාණ්ඩ සම්පාදනය කරන සැපයුම්කරුවෝ කලට වෙලාවට ඉහළ ගුණාත්මකයෙන් යුතු භාණ්ඩ සම්පාදනය කරනවා නම් කලට වෙලාවට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ද්‍රව්‍ය සම්පාදනය කරනවා නම් ඒක ඇත්තටම ව්‍යාපාරයේ සැපයුම්කරුවන් හට ගන්නා වූ අවස්ථාවක් නේ. හොඳ අවස්ථාවක් එක නේ. ඒ විතරක් නෙමෙයි. එයාලා සම්පාදනය කරන ද්‍රව්‍ය නැත්නම් අමුද්‍රව්‍ය සාධාරණ මිලට අපට දෙනවනම් නැත්නම් වට්ටමක් ලබා දීලා නැත්නම් අඩු මිලට හම්බ වෙනවනම් අන්න ඒක ව්‍යාපාරය පැත්තෙන් ගත්තාම හොඳ අවස්ථාවක්. ඒ නිසා සැපයුම්කරුවෝ ඉහළ ගුණාත්මකයෙන් යුතු භාණ්ඩ තමයි පාසු මිලට සම්පාදනය කරනවා නම් ඒක අවස්ථාවක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් බැරි වෙලාවත් තමයි සැපයුම්කරුවෝ කලට වෙලාවට ද්‍රව්‍ය සම්පාදනය කරන්නේ. සපේන ද්‍රව්‍ය වල ගුණාත්මක භාවයත් පහළ මට්ටමක නම් තියෙන්නේ. අන්න එවැනි අවස්ථාවකදී අපිට මොකද වෙන්නේ? ව්‍යාපාරයට ඒක හොඳ තර්ජනයක් බාටපත් වෙනවා. ඒ නිසා සැපයුම්කරුවන් පිළිබඳ අපි අධ්‍යයනය කරන්න ඕනේ. සැපයුම්කරුවන් හරහා ව්‍යාපාරයට තිබෙනා වූ අවස්ථා පිළිබඳවත් සැපයුම්කරුවන් හරහා ව්‍යාපාරයට තිබෙනා වූ තර්ජන පිළිබඳවත් අපි මනා විශ්ලේෂණයක් කරලා ඒක හඳුනගෙන ඊට අනුව ව්‍යාපාර ක්‍රියාකාරකම් සිදු කරනවා නම් ඒක අපිට ඊට වැදගත් වූ අවස්ථාවක් බාටපත් වෙනවා. ඊට පස්සේ අපිට හම්බෙන්නා වූ පාර්ශවයක් තමයි මේ තරංකරුවෝ කියන පාර්ශවය. ආසන්න පරිසරය අපිට හම්බුණා පාරිභෝගිකයෝ සැපයුම්කරුවෝ. දැන් අපිට හම්බෙනවා කවුද? ආසන්න පරිසර සාධක වශයෙන් තරංකරුවෝ කියන පාර්ශවය හම්බෙනවා. කවුද මේ තරංකරුවෝ කියලා කියන්නේ? ව්‍යාපාරයේ ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා වලට සමාන නිෂ්පාදිත ඉදිරිපත් කරන්නා වූ පාර්ශවයන්. අපි ඒ පාර්ශවයන් හඳුනාගන්නේ තරංකරුවන් වශයෙන්. නේද? තරංකරුවෝ වශයෙන්. ඉතින් ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන ව්‍යාපාර ආයතනයක් තමාගේ ව්‍යාපාර ආයතනයට සමගාමීව ඉන්න තරංකරුවන් සම්බන්ධයෙන්. මොකද හේතුව තරංකරුවෝ ශක්තිමත් වුණොත් මේක ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කරන සාධකයක් වෙන්න පුළුවන්. තරංකරුවෝ විශාල වශයෙන් ඇති වෙනවා කියන එක ව්‍යාපාරට හොඳ අවස්ථාවක් නෙමෙයි, හොඳ තර්ජනයක් නේද? ඔන්න ඉන්න තරංකරුවෙක් ව්‍යාපාරයෙන් අයින් වෙනවා. අන්න අවස්ථාවක් නේද? අලුත් තරංකරුවෙක් පැමිණෙනවා කියන්නේ ව්‍යාපාරයට තර්ජනයක්. ඉන්න එක්කෙනෙක් අයින් වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයට හොඳ අවස්ථාවක්. ඉතින් ඉන්න කට්ටිය අයින් වීමත් අලුත් කට්ටියගේ පැමිණීමත් කියන කරුණු තරංකරුවන් හරහා ඇති වෙන්න පුළුවන් තර්ජන සහ අවස්ථා බාටපත් වෙනවා නේද? වෙළඳපොලේ ඉන්න ගොඩාක් තරංකරුවෝ හැම වෙලේම උත්සාහ කරනවා සමගාමී ආයතන අනුගමනය කරන ක්‍රියාකාරකම් ඒ සමාන මට්ටමක අනුගමනය කරලා හොඳ සාර්ථකත්වයක් කරා ගමන කරන්න. ඉතින් නිරන්තරයෙන්ම
සාර්ථක ව්‍යවසායකයෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් මෙන්න මේ තරංකරුවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඔවුන් හරහා ඇතිවෙන්නා වූ අවස්ථා හා තර්ජන හොඳට හඳුනගෙන ඒවයින් ප්‍රයෝජන ගන්න අවස්ථාව උදා කර ගන්න ඕනේ. තමයි තරංකරුව කියන්නේ ඊට වැදගත් වූ පාර්ශ්වයක් ව්‍යාපාරයේ තමයි දියුණුව පිණිස බලපෑම් කරන්න පුළුවන් වෙන. පුතේ තව පාර්ශ්වයක් මෙතන හඳුනන්න පුළුවන් අපිට. ඒ තමයි මේ ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන පාර්ශවය. ආදේශන භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයේ ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාවට විකල්ප භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන පාර්ශව. අපි ඒගොල්ලන්ට කියනවා ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියලා. ඒතර ව්‍යාපාරය ඉදිරිපත් කරන භාණ්ඩ සමාන විකල්ප භාණ්ඩ ඉදිරිපත් කරන කට්ටිය. අන්න ඒගොල්ලන් අපි කියනවා ආදේශන භාණ්ඩ සම්පාදනය කරන කට්ටිය කියලා. ඒතර තරංකාරීත්වය කියන එක පුතේ පුළුල් ආකාරයෙන් ඇති වෙන්න පුළුවන්. සමහර තරංකාරීත්වය ඇති වෙන්න පුළුවන් ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලයෙක් කරාත්. නැත්නම් ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන කෙනෙක් කරාත් තරංකාරීත්වයක් තියෙන්න පුළුවන්. හැබැයි තරංකාරීත්වය කියන එක විවිධ පැතිකඩයන් වලින් එන්න පුළුවන් නිසා ඒක පුළුල් කාරණා බවට පත් වෙනවා. මේ ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියන කට්ටියත් පුතේ ව්‍යාපාරට අවස්ථා තර්ජන ඉදිරිපත් කරලා දෙනවා. ආදේශන භාණ්ඩ බහුල වෙද්දී ඒක ව්‍යාපාරට ලොකු තර්ජනයක්. ඉන්න ළමයි ආදේශන භාණ්ඩ නිෂ්පාදකයෝ අතරලා යනවා මොකද වෙන්නේ? අන්නේ හරහා ව්‍යාපාරට අවස්ථාව දා වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි ආසන්න පරිසරය තුල ඉන්න මෙන්න මේ පාර්ශව පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි කියන කාරණාව ඔබට තියාගන්න ඕනේ. ඒතර ආසන්න පරිසර අධ්‍යයනය කිරීමද වැදගත්කම කුමක්ද? අවස්ථා හා තර්ජන අපට හඳුනා ගන්න පුළුවන්. කවුද මේ ආසන්න පරිසරය තුල ඉන්නේ? ඉන්නවා පාරිභෝගිකයෝ, සැපයුම්කරුවෝ, තරංකරුවෝ, ආදේශන භාණ්ඩ නිෂ්පාදනය කරන පාර්ශවය. කවුද මේ ආදේශන ආසන්න පරිසරයට අයිත් කියලා කියන්නේ? පුතේ ඒ කියන්නේ ව්‍යාපාරයේ පිටින් ඉඳන් ව්‍යාපාරයට බලපෑම් කරන සුවිශේෂී කණ්ඩායම්. මේ කණ්ඩායම් ව්‍යාපාරයේ සමීපයේ ඉඳන් ව්යාපාර ක්‍රියාකාරකම් කරේ දැඩි බලපෑමක් ඇති කරනවා කියන කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. හොඳයි අපි යනවා අපේ දෙවෙනි විවේක කාලය සඳහා දරුවන්ට. නැවතත් අපි මේ පාඩමේ තව කොටසක් අපිට ඉතුරුලා තියෙනවා. අපි මේ කොටසින් නැවත හමු වෙමු අපේක්ෂාවෙන් අපි කෙටි විරාමයක් සඳහා ගමන් කරනවා. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. දැන් පුතේ නැවතත් අපි සම්බන්ධ වෙන්නේ ව්‍යාපාර පරිසරය කියන පාඩමත් සමග. අපි මේ වෙනකොට මුල් කොටස් දෙකේ කතා කරා ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය සහ ව්‍යාපාරය ආසන්න පරිසරය. දැන් අපි ව්‍යාපාර පරිසර වර්ගීකරණය තුළ අපට හම්බෙන සාර්ව පරිසරය පිළිබඳවයි කතා කරන්න යන්නේ. පුතේ මෙතන සාර්ව පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු බලපෑම් කරන සාධක. හොඳට තේරුම් ගන්න නිර්වචනය. ව්‍යාපාරයක පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම් තමයි මෙතනදී අපි සාර්ව පරිසරයේ හෙවත් පොදු පරිසරය කියන එකෙන් හඳුනා ගන්න. ඉතින් ව්‍යාපාරයේ පිටින් ඉඳන් ව්‍යාපාර බලපෑම් කරන්නා වූ කණ්ඩායම් මේ පරිසර කොටසට ඇතුළත් වෙනවා. තේරුණාද? පිටින් ඉඳන් බලපෑම් කරන කණ්ඩායම්. හොඳයි. මේ සාර්ව පරිසරයට ඇතුළත් වෙන්නේ කවුද? පුතේ මේ සාර්ව පරිසරය කියන එක පුළුල් පරාසයක් තුල ව්‍යාප්ත වෙනවා. අර අභ්‍යන්තර පරිසරය වගේ ආසන්න පරිසරය වගේ නෙමෙයි. පුළුල් පරාසයක් තුල ව්‍යාප්ත වූ පරිසර පද්ධතියක් තමයි අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ මේ සාර්ව පරිසරය තුල. මේ සාර්ව පරිසරය අධ්‍යයනය කරනවා කියන එක අර අභ්‍යන්තර ආසන්න වගේ ලේසි වෙන්නේ නැහැ. මේක නම් ටිකක් පුතේ ගැඹුරින් අධ්‍යයනය කරන පුළුල් පරාසයක් තුල ව්‍යාප්ත වෙන විශාල වපසරයක් තුල ව්‍යාප්ත වෙනා වූ පරිසරයක්. අර අභ්‍යන්තර පරිසරය තුල තිබ්බ විශේෂ ලක්ෂණයක් තමයි ඒ අභ්‍යන්තර පරිසරය අපට පාලනය කරන්න පුළුවන්. අභ්‍යන්තර පරිසර සාධක පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සාර්ථක ව්‍යවසායකයා නිතරම කරන්නේ අභ්‍යන්තර පරිසරය හොඳට හඳුනගෙන ඒක පාලනය කරන ගමන් ව්‍යාපාරිකයා කරන සහ පරමාර්ථ කරා ගමන් කිරීම. හැබැයි දරුවනේ මේ සාර්ව පරිසරය තුල තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ සාර්ව පරිසරය අපිට
පාලනය කරන්න බෑ. ව්‍යාපාරයේ පිටස්තර බලවේගනේ පුතේ. මේවා අපට පාලනය කරන්න බෑ. එහෙනම් අපි කොහොමද මේවට මුහුණ දෙන්නේ? පුළුවන් තරම් ව්‍යාපාරිකයා උත්සාහ කළ යුත්තේ මෙන්න මේ ආසන්න පරිසරය නිවැරදි ආකාරයෙන් හඳුනගෙන ඊට අනුව අපේ ව්‍යාපාරය වෙනස් කරගන්න. ඒතර අපි උත්සාහ කරන්න පුතේ සාර පරිසරය වෙනස් කරන්න උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරනවා සාර පරිසරයට ගැළපෙන ආකාරයට අපේ ව්‍යාපාරයේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් අපි වෙනස් කරගන්න. අන්නතොර ගැටලුවක් නැහැ. ඒතර සාර පරිසරය වෙනස් වෙන එක අපිට නවත්තන්න බෑනේ. අපි මොකද කරන්නේ? ඊට අනුව අපේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වෙනස් කරගන්නවා. ඒතර මොකද වෙන්නේ? අන්න අපි අපේක්ෂා කරපු ආකාරයට අදාළ කටයුත්ත තමයි සිද්ධ වෙනවා. සාර පරිසර බලවේග පුතේ ගොඩක් තියෙනවා. ඒ වගේම මේවා පුළුල් පරාසයක් තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා. සාර පරිසර බලවේග වලට අයිති වෙන ප්‍රධාන පරිසර බලවේග 8ක් අපට හම්බ වෙනවා. එකක් තමයි ආර්ථික පරිසරය, දෙකක් තමයි දේශපාලන පරිසරය, 3 නෛතික පරිසරය, 4 තාක්ෂණික පරිසරය, 5 ප්‍රජා පරිසරය, 6 ස්වභාවික පරිසරය, 7 සමාජ හා සංස්කෘතික පරිසරය, 8 වෙනි එක ගෝලීය පරිසරය. මෙන්න මේ පරිසර පද්ධතීන් සියල්ලම මේ අපි කතා කරන සාර පරිසරයට ඇතුළත් වෙනවා. ඉතින් සාර්ථක ව්‍යවසායකයෙක්, සාර්ථක ව්‍යාපාරිකයෙක් නිරන්තරයෙන්ම මේ බාහිර හෙවත් සාර පරිසර බලවේග හොඳට අධ්‍යයනය කරලා ඊට අනුව ව්‍යාපාර ක්‍රියාකාරකම් වෙනස් කරගන්න ඕනේ. අපිට ගැටෙන්න බෑ සාර පරිසරයත් එක්ක. අපි සිදු කළ යුත්තේ කුමක්ද? සාර පරිසරයේ මනාව හඳුනගෙන ඊට අනුව අපේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වෙනස් කර ගැනීම. තේරුණාද? හොඳයි. එහෙනම් අපි යනවා මේ සාර පරිසර බලවේග කොහොමද ව්‍යාපාරයට අවස්ථා හා තර්ජන ඇති කරන්නේ කියලා එකිනෙක සාධක විස්තරාත්මකව අධ්‍යයනය කරන්න. එහෙනම් දැන් මේ අපි යන්නේ සාර පරිසර බලවේග පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් කරා ගමන් කරන්න. ඒකේ අපි පළවෙනිට කතා කරන්න පුතේ දේශපාලන පරිසරය පිළිබඳව. ඒතර ව්‍යාපාරයේ බාහිරින් පිහිටි ව්‍යාපාරයට පිටස්තරව තියෙන පරිසර බලවේගයක් වන දේශපාලන පරිසරය කොහොමද ව්‍යාපාරයේ කෙරෙහි බලපෑම ඇති කරන්නේ? පුතේ මෙතන මේ දේශපාලන පරිසරය කියන එක අපි තේරුම් අරගන්න ඕනේ රාජ්‍ය නියෝජිත ආයතන පවතින රජයේ දේශපාලන ප්‍රතිපත්ති මෙන්න මේ පරිසරයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ දේශපාලන පරිසරය තුල තියෙන උපසාධක කිව්වොත් එහෙම රාජ්‍ය නියෝජිත ආයතනයි වර්තමානයේ පවතිනා වූ දේශපාලන පක්ෂ අනුගමනය කරන ප්‍රතිපත්ති. මෙන්න මේවා තමයි මේ දේශපාලන පරිසරයට ඇතුළත් වෙන්නේ. වර්තමානයේ රට පාලනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරනකොට අන්නේ ප්‍රතිපත්තීන් බලපානවා කාටද පුතේ? මෙන්න මේ ව්‍යාපාර ආයතන වලට. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් අපේ රටේ ගත්ත විවෘත ආර්ථිකය නැත්නම් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගත්ත දේශපාලන ප්‍රතිපත්තියක්. හැබැයි මේ විවෘත ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය කියන එක අපේ ලංකාවේ ව්‍යාපාර කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරා. නේද? ආර්ථිකයේ විවෘත වීමත් සමග බොහෝ රටවල නිෂ්පාදනය කරන භාණ්ඩ අපේ ලංකාවට තමයි ගලාගෙන පටන් ගත්තා. එහිදී මුදුනේ අන ලංකාවේ ව්‍යාපාරික ගැන ඒක හොඳ අවස්ථාවක් වගේම යහරා තර්ජනත් ඇති වුණා. එහෙනම් දේශපාලන පක්ෂ විසින් ගන්නා වූ තීරණ ව්‍යාපාරිකයන් කෙරෙහි බලපෑම ඇති කරනවා. ඒ නිසා තමයි සාර්ථක ව්‍යවසායකයෙක් දේශපාලන පරිසරය මනාව අධ්‍යයනය කළ යුත්තේ. හොඳට අධ්‍යයනය කරලා මේ දේශපාලන දර්ශනය සහ දේශපාලන ප්‍රතිපත්තීන් වෙනස් වෙනකොට ඒවා සමග ගැටෙන්නේ නැතුව අපට පුළුවන්කම තියෙන්න ඕනේ ඊට අනුකූලව අපේ ව්‍යාපාර ආයතනය මනාව සකසා ගන්න. දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් වෙනකොට ඒගොල්ලන් ආර්ථිකය තුළ සිදු කරන්නා වූ ක්‍රියාකාරකම් වෙනස් වෙනකොට ඊට අනුකූලව අපේ ව්‍යාපාරය වෙනස් කරගන්නවා. සමහර වෙලාවට අලුත් බදු වර්ග ගේන්න පුළුවන්. සහනාධාර දෙන්න පුළුවන්.
ණය යෝජනා ක්‍රම දෙන්න පුළුවන්. ඒ සියල්ල දේශපාලන පක්ෂ විසින් දේශපාලන මතයට ප්‍රති ගන්න ඒවා. හැබැයි අපි ඒවත් එක්කට එන්නතුව පුළුවන් තරම් උත්සාහ කළ යුත්තේ ඊට අනුකූලව අපේ ව්‍යාපාර ආයතනය මනාව හසුරුවා ගන්න. එහෙම කරොත් එමන්න ඒ දේශපාලන ප්‍රතිපත්තීන් ව්‍යාපාරය කෙරෙහි බලපෑමක් ඇති වෙන්නේ ඊට අනුව අපි අපේ ව්‍යාපාරයේ වෙනස්කමට භාජනය කරගන්නවා. හරිද පුතේ? එහෙනම් දේශපාලන පරිසරය අපිට බලපෑම් ඇති කරන සාර පරිසර සාධකයක්. අපි කතා කරනවා ඊළඟ පරිසර සාධකයේ පිළිබඳව. ඒ තමයි මේ නෛතික පරිසරය කියන සාර පරිසර සාධකය. නෛතික ඒ කිව්වේ රජයේ අනපනත් හා පවතින නීති රීති ව්‍යාපාර කෙරේ බලපෑම් කරන්නා වූ සාධක. පුතේ මතක තියාගන්න හොඳට. රජයේ අනපනත් හා නීති රීති කියනවනේ තියෙනවනේ. රජයේ විසින් අනපනත් ඇති කරනවා වගේම ලංකාවේ ක්‍රියාත්මක වෙනා වූ නීති රීති තියෙනවා. මෙන්න මේ නීති රීති සියල්ලම ඇතුළත් වෙන්නේ නෛතික පරිසර සාධකවලට. ඒතර ලංකාවේ ඉන්න ඕනෑම ව්‍යවසායකයෙක් ඕනෑම ව්‍යාපාරිකයෙක් නිරන්තරයෙන්ම මෙන්න මේ නෛතික සහ අනපනත් වලට නීති රීති වලට අනුව තමයි කටයුතු කළ යුත්තේ. ඒතර අපි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා කියලා අපේ මුදල් වලින් ව්‍යාපාරයක් ආරම්භ කරා කියලා අපිට බෑ අපිට ඕන ආකාරයෙන් මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. හැම වෙලේම අපි මේ පවතිනා වනපනත් හා නීති රීති වලට අනුව තමයි කටයුතු කළ යුත්තේ. එහෙම නොකළොත් මොකද වෙන්නේ? අපිට ව්‍යාපාර ආයතන වශයෙන් පවත්වාගෙන යන්න බෑ. එහෙනම් මේ සාර පරිසර සාධක අතර නෛතික පරිසරයේ තුලින් කතා කරන්නේ අනපනත් හා නීති රීති පිළිබඳව ව්‍යාපාරිකයෙක් සාර්ථකත්වයට කරා ගමන් කරනවා නම් අනපනත් හා නීති රීති මනාව තේරුම් අරගන්න ඕනේ. ඊට අනුකූලව තම ව්‍යාපාර ක්‍රියාකාරකම් හසුරවන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අනපනත් හා නීති රීති කිසිම බාධාවක් වෙන්නේ නැහැ තම ව්‍යාපාර ක්‍රියාකාරකම කෙරෙහි. නොවේසේ නම් පුතේ සමහරලාට නීති කැඩුවොත් ඒක ව්‍යාපාරය කෙරෙහි අහිතකර ආකාරයෙන් බලපාන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි දන්නවා නීති රීති තියෙනවානේ. කවුරුන් තියෙන්නේ? පාරිභෝගික ආරක්ෂා කරගන්න නීති රීති තියෙනවා. නේද? වෙළඳ විසමාචාර වලින් පාරිභෝගික ආරක්ෂා කරගන්න විවිධ නීති රීති පනවනවා. තව කම්කරු සම්බන්ධයෙන් නීති රීති තියෙනවා. විවිධ ව්‍යාපාර ආයතන වල වැඩ කරන සේවකයන් සම්බන්ධයෙන් මේ කම්කරු නීති රීති බලපානවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමිති සම්බන්ධයෙන් නීති රීති තියෙනවා. ඒ නීති රීති අපි අනුගමනය කරන්නත් ඕනේ. එතකොට රටේ මහ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අනුගමනය කරලා තියෙන අනපනත් හා නීති රීති ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගන්න පුතේ සෑම ව්‍යවසායකයෙක්ම සෑම ව්‍යාපාරිකයෙක්ම බැඳිලා ඉන්නවා. ඒක අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ නෛතික පරිසරයේ මනාව අධ්‍යයනය කරොත් පමණයි. ඒ නිසා නෛතික පරිසරය අපි අධ්‍යයනය කළ යුතුයි. එහෙනම් අපි නෛතික පරිසරයේ බලපෑම් පිළිබඳව අවධානය යොමු කරලා ඊට අනුව ව්‍යාපාර වෙනස් කරගන්න ඕනේ. හොඳයි පුතේ, අද අපි අපේ වැඩසටහන මෙතනින් නවත්තනවා. අපි කතා කරගෙන හිටියේ සාර පරිසර සාධක පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කර හිටියේ. පුතේ සාධක 8ක් තියෙනවා. අපි මේකෙන් දෙකක් කතා කරා. අපි ඊළඟ වැඩසටහනේදී ඉතිරි සාධක පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ අපේක්ෂණයෙන් අදට අපි අපේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම මෙතකින් අවසන් කරනවා. හැමෝටම අයබෝවන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.